හරි. අපි දැන් කරමු ටක් ගාලා 35 වෙනි ගාන. 35 වෙනි ගාන කියවන්න තවත් වෙනසක් තියෙනවා. කරපු ළමයි බලන්නේවත් නැතුව පොත පොඩ්ඩක්වත් බලන්නේ නැතුව තනියම කරන්න කොලේක. ටියුට් එකේ 13 වන පිටුවේ කියව ගන්න. බලමු. 5 වන වර්ෂයේ අවසානයේ පළමු ගෙවීම කරන පරිදි. අන්නේ ඒ ටික අන්ඩර්ලයින් කරන්න. 5 වන වර්ෂයේ අවසානයේ පළමු ගෙවීම කරන පරිදි. වර්ෂ 12ක් පුරා 12 වන වර්ෂය දක්වා නෙමි වර්ෂ 12ක් පුරා රුපියල් 30000 බැගින් කරනු ලබන ගෙවීමක වර්තමාන වටිනා ගණනය කරන්න. වාර්ෂික වට්ටම් අනුපාතය 14 ලෙස සලකන්න. රයිට්. අයිමත් තනියම කියව ගන්න. රයිට්. බලමු වර්ෂ 1 2 5 වන වර්ෂයේ අවසානයේ පළමු ගෙවීම කරන පරිදි. රයිට්. හරි. ඔතක් ඉඳන් 12ක්. ඒතර කීයට යනවද කියලා බලන්න. මේක තමයි 1. 5 වන අවුරුද්ද 1. 5 වන අවුරුද්ද 1 1 2 3 4 5 6 7 8 9 10 අවුරුදු කීයක් දක්වා ගෙවනවද? 5 වන අවුරුද්ද තමයි ෆස්ට්ම ගෙවන්නේ 12 වතාවක් ගෙවන්න ඕන. රුපියල් 30000 ගාන 30000 ගාන. මෙතන 1. එහෙම වුණොත් මෙතන මේ අතර වෙනස 4යිනේ. 4යි. 4ක් වැඩි. 4ක් මේකට 4යි ප්‍රමාණය. 12ට 4 16. බලන්න හරිද කියලා. 5 වන අවුරුද්දේ එක එතකොට 5ට 4ක් එකතු නෑ 1ට 4ක් එකතු කරාම තමයි 5 12ට 7 16 රයිට්. කොහොමයි එන්නේ? දැන් මේ වගේ ගෙවීමක වර්තමාන අගය හොයන්නේ කොහොමද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වගුවෙන් එක පාට ගන්න බෑ. රයිට්. මොකද කරන්නේ? ප්‍රසන්ට් වැලියු කොහොමද හොයන්නේ? මේ දිනට අගය හොයන්නේ කොහොමද? 30000 වැඩි කරනවා. 30000 වැඩි කරන මොකෙන්ද? cumulative present value at බලන්න වාර්ෂික පොලි අනුපාතය 114. 114යි. n සමානයි 5 සිට
n සමානයි 16 දක්වා. පහේ සිට 5 6 7 8 9 10 11 12 13 14 15 16. ඒක කොහොමද හොයන්නේ? මේ ගාන අපි ක්‍රම දෙකකට ඉගෙන ගන්නයි යන්නේ. මේ ගාන අපි ක්‍රම දෙකකට ඉගෙන ගන්නයි යන්නේ. right? මේ උඩින් ලියන්න එක ක්‍රමය. එක ක්‍රමය. right? මේක කොහොමද ගන්නෙ? මම මේ පළමු අවුරුද්දේ ඉඳන්ම අවුරුදු 16ක වට්ටම් අනුපාතවල එකතුව හොයා ගන්නවා y 16. ඒක අර මම දුන්න කොලේ ඇති පොතෙන් බලන්න බැරි වෙයි 16 කීය දෙන්නේ? හයයි දශම දෙකයි හයයි පහයි. right? කමන්න හොම දාගන්නකො කොලේ නැටියල් ළඟපාත. ඒ ඇවිල්ලා මෙන්න මේ අවුරුදු වල වට්ටම් සාධකවල එකතුවත් එක්ක 1 2 3 4. මෙන්න මේ අවුරුදු වල වට්ටම් සාධකවල එකතුවත් එක්ක අවුරුදු 4ක වට්ටම් සාධකවල එකතුවත් එක්ක පළමු අවුරුදු 4 වට්ටම් සාධකවල එකතුවත් එක්ක ආන්න ඒක අඩු කරන්න. අවුරුදු 4ක ඒක නම් කොහොමත් පොතේ තියෙනවා. ඊතර වෙනවා අවුරුදු 5 වන අවුරුද්දේ ඉඳන්. පස්සන අවුරුද්දේ ඉඳන් සියයට 14 බලන්න 4 අවුරුද්දේ එකතුව 2.9114යි. දෙකයි දශම 917 අඩු කළ ගන්න. තුනයි දශම තුනයි පහයි එකයි. වැඩි ගන්න 30000න් වැඩි කරන්න. 10යි නෑ 10යි 530යි. right. ඔය එක ක්‍රමයක්. හැබැයි දැන් මෙතන එක අපිට වගුවෙන් බලන්න බැරි නම් කටුවට මේ දකුණු පැත්තේ අර සූත්‍රයෙන් හොයා ගන්න ඕන. ඇත්තට මගේ ගාව කොලෙත් නෑ මම මේක සූත්‍රයෙන් හොයාගත්තා මම කටුවට. ටක් ගාලා කැල්ලකින් ගහලා. ඔයගොල්ලන් ගාව ඔය පොතේ වගුවේ නැහැ. අර කොලයක් දුන්නා මම. ඔක්කොම පන්ති වල දුන්නා මං හිතන්නේ කොලේ ඇති. right. ඔය එක ක්‍රමය. මේක ලේසිම ක්‍රමය. ඒ කියන්නේ පොතේ තියෙන එකේ ඉඳන්ම 16 වෙනකල්. එකේ ඉඳන් 4 වෙනකල් ඒවා ටික අඩු කරාම හරි. 5 ඉඳන් එනවා. මම ඔය ගන්නට අමාරු ක්‍රමයකටත් කරන්නයි යන්නේ. ලියන්න දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමේ බලමු. right. අඳින්න. මෙන්න මෙතන පොඩ අඳිනකොට
මෙන්න මෙතන 4ක් දාන්න බිඳුව මෙතන වර්ෂ අන්න ඔහොම අඳින්න. right මම ඔගොල්ලොත් ඒක කරන්න ඕන පැන්සලෙන් වෙනම පැන්සලකින් ෆස්ටම ගෙවන එක උඩින් දාගන්න එක කියලා එකවෙනි අවුරුද්ද 2 3 right ඒතර මෙතන 4ක් අඩුයි 4ක් අඩුයි මෙතන 12 වෙනවා මෙතන බිඳුව වෙනවා ආන්න ඔහම දාගන්න පැන්සලෙන් ඒකට මං කියන්නේ පැන්සලෙන් කියලා right then මේ පෑනෙන් ලියුප් එක අමතක කරන 4 5 6 7 අර උඩ බලන්න බිංදුව 1 2 3 4 අන්න මට මේ කරන ගෙවීමේ මේ බිඳුවට අගය හොයන්න පුළුවන්. ආන්න මෙතනට. මේවා අමතක කරන්න උඩේව බලන්න. 30000 වැඩි කරනවා cumulative present value at 14% n සමානයි 12යි. මෙදිනට එන්නේ එතකොට. ඒ කරන ගෙවීම මෙදිනට. අර බිඳුවට නෙන්නේ. දාගන්න හොම right දැන් වගුවෙන් බලන්න n සමානයි 12 14 5.66 1,69,800යි. ඕක නෙමෙයි උත්තරේ. ඔය ආවේ මේ 30000 කරන ගෙවීමේ මෙදිනට අගය. කෙදිනට අගයද 4 වන වර්ෂයේ අවසානයේ අගය. හතරවන වර්ෂයේ අවසානයේ අගය. දැන් ඕක අපි මෙදිනට ගන්න ඕන. අන්න ඒක හොයන්න අපි ඉගෙන ගත්තා ප්‍රසන්ට් වැලියු එක ෆිගර් එකක. මේ එක ෆිගර් එකක වර්තමාන අගය. ඩිස්කවුන්ට් ෆැක්ටර් එකකින් වැඩි කරන්න ඕන. එක තනි අගයක වර්තමාන අගය හොයන්න ඉගෙන ගත්තා. ඒක ඇනිවිටි වලට කලින් කරපු පාඩමක්. මේක මෙදිනට හොයා ගන්න ඕන. කොහොමද මේ 1,69,800 වැඩි කරනවා discount factor at 14% n සමානයි 4යි. ඒ වගුවේ 45 වන පිටුවේ 45 වන පිටුවේ තියෙනවා ඒක. තනි ෆිගර් එකක වර්තමාන අගය. 14 n සමානයි 4යි. 5.92යි. 0.592යි. CI 522යි. පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. ඉස්සෙල්ලා මට මතක හිටියේ 530ද මන් දන්නේ ආවේ. ගණන් ගන්න එපා ඕවා. නැට්ට පිටින් අලි මැරෙන්න. ඕක ගණන් නැහැ.
100යි 522යි උත්තරේ මම මේ රවුම් කරලා තියෙන උත්තරේ 100යි 522යි right හරි ඕකත් දැනගන්න ඕන හැබැයි අර ක්‍රමේ ලේසි ක්‍රමය දැන් මෙන්න මේවා හරියට නිශ්චිතව දානවනම් මේ 16 කියන ඒවා දන්නවනම් ඒ පළමු ක්‍රමයෙන් කරන්න පුළුවන්. පළමු ක්‍රමයෙන් කරන්න පුළුවන් හැම වෙලාවකදීම පළමු ක්‍රමයෙන් කරන්න ඉගෙන ගන්න ඕන. කරාට කමක් නැහැ. දැන් ඕගොල්ලෝ තනියම මට 36 වෙනි ගාන කරලා දෙන්න. 36 වෙනි ගාන ඔක්කොම අය කරන් තනියම. මම දෙනවා විනාඩි 4ක්. එක ක්‍රමයේ දෙක ක්‍රමයක ක්‍රම දෙකම කරන්න. 36 වෙනි ගාන. හත්වන වර්ෂය ආරම්භයෙන් පටන්ගෙන කිව්වම 6 ඉඳන් 6 වන වර්ෂයේ අවසානයේ අන්න ඔහොමයි යන්නේ 6 වන වර්ෂයෙන් පටන් ගත්තා කියන එකයි කොහෙද වෙනකල් ගෙවනවද වර්ෂ 10ක් පුරා පහක් වැඩි 15 වෙනවා 15 වන වර්ෂයේ අවසානයේ දක්වා එනවා ඊට තමයි අවුරුදු 10ක් වෙන්නේ එක ක්‍රමයක කියලා උඩින් ලියන්න 15000 බැගින් කරනු ලබන ගෙවීමක right වර්තමානාගය අපි කරමු ලේසි ක්‍රමය කොහොමද ගන්නෙ මෙහාට අදිමු කෙලින්ම 15000 වැඩි කිරීම cumulative present value at මාත් එක්ක කරන් යන්න
8%. n සමානයි 6 සිට n සමානයි 15 දක්වා. ඒක කොහොමද කරන්නේ? අපි ගමු y15. y15 අවුරුදු 15ක එකතු. වගුවෙන් බලන්න පොතේ තියෙන නිසා පොතෙන් බලන්න නැත්නම් සූත්‍ර ලියන්න බලා ගන්න. අවුරුදු 15ක. අටයි දශම පහයි පහයි නමයයි. ඔය මොකද්ද ඔය හෙව්වේ? පළමු අවුරුද්දේ ඉඳන් 15 වන අවුරුද්ද දක්වා වට්ටම් සාධකවල එකතුව. මෙන්න මේ ටික අඩු කරන්න. 5 වන 5 වන අවුරුද්ද දක්වා වට්ටම් සාධකවල එකතුව අඩු කරන්න. ආන්න. ඒක පොතෙන් බලන්න. තුනයි දශම 9යි 3යි. මෙන්න උත්තරේ. .68,490යි. දෙවෙනි ක්‍රමය කියලා තව ක්‍රමයකට ලියමු. බලමු දෙවෙනි ක්‍රමය කියලා කරමු බලන්න. දැන් දෙවෙනි ක්‍රමය. හරි දාන්දිමු අයිමත්. පස්වන අවුරුද්දක් ලියන්න ඔහොම ආන්න ඔහොම. අන්න ඔහොම ලියන්න. දෙවෙනි ක්‍රමය. right. හරි. මොකද මම මේකෙදි කිව්වේ මේ ෆස්ටම කරන ගෙවීමට එක දාන පැන්සලෙන් 2 3 මෙතන අතර වෙනස 5 විතර 5 මෙතන 10 මෙතන බිංදුව ඒක පැන්සලෙන් ලියන්න. right. දැන් පෑනෙන් ලියුප එක අමතක කරන්න. මේ ටිකේ අගේ හොයමු මෙහාට. right. දැන් ගන්න පුළුවන් මෙතනට අගය අර බිඳුවට අගය මේ පෑනෙන් ලියුප එක අමතක කරන්න. පෑන්සෙන් ලියුප එක දිහා බලන්න. කොහොමද? cumulative present value at 8% n සමානයි 10. වගුවෙන් බලන්න.
6.71 right දැන් මේක මෙහාට ඇද්දම හරි CI 650 දැන් මේ ආවේ පස්වන වර්ෂය අවසානයේ දැන් අයිම පෑන කියන එක මතක් කරන්න මේ දිනට හොයන්න ඕන. ඒතර තනි ෆිගර් එකක වර්තමානයේ හොයන්නේ discount factor cumulative present value නෙමෙයි annuity factor නෙමෙයි discount factor at 8% n සමානයි 5. ඒක කලින් පිටුවේ තියෙනවා 45 වන පිටුවේ බලන්න. සියට 8ේදී 0.681යි හැට 8,542යි පහළව ඉස්සෙල්ලා වෙන මොකක්ද උත්තරයක් දාවේ ඉස්සෙල්ලා උත්තරේ මගේ ගාව නැහැ දැන් පොඩ්ඩක් බලමු අවුරුදු 5ක අඩු කරානේ ඉස්සෙල්ලා හතලිස් 641 46,641ද දැන් වැරදි නේ මොකද්ද උනේ හයද උත්තර දෙක හරියට දන්නේ නැහැ මට මතක නැහැ ඉස්සෙල්ලා ආවේ උත්තරේ මොකද 8 වන අවුරුද්දේ 10 දී 6.71යි 15000 6.71යි එලි කිරීම 68542යි කමන්නේ කොහොමද විචයෙන් බලන්න වැරද්දක් වුණොත් ඊට පස්සේ බලන්න බැරි හම්බ වෙනවනේ ඊට පස්සේ right හරි ක්‍රම දෙකටම හැදුවා අපි යනවා දැන් 37 වෙනි ගානට 37 වෙනි ගාන බලන්න
ඔන්න වැදගත් ගාණක් රුපියල් 1000ක ස්ථාවර දීමනාවක් එක් කාර්තු අවසානයේ වසර 2ක් සඳහා ගෙවීම පිණිස සෑම 3 මාසකමට වරක් කියන්නේ කාර්තුට වරක් සංයුක්ත වෙන කියන්නේ වැල් පොලීකරණයට පොලී ගණනය කරනවා කියන එකයි. වාර්ෂිකව සිට 8ක පොලියක් මත දැන් කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද? පුදුම වැදගත්. කියව ගන්න ගාන හොඳට පුදුම හොඳට කියව ගන්න. හරි ඉතලත් ඒ ගාන වගේ තමයි 68000 68000 එන හරි මේක වැරදි රයිට් මොකද මේ ගානේ කියන්නේ 37 වෙනි ගාන රුපියල් 1000ක ස්ථාවර දීමනාවක් එක් කාර්තු අවසානයේ වසර 2ක් සඳහා ගෙවීම පිණිස කියලා ලියලා තියෙන්නේ ගෙවීම කියන වචනේ කපලා දාලා ලැබීම පිණිස කියලා ලියන්නේ. ලැබීම පිණිස. right. ඒ කියන්නේ මට හැම කාර්තුව දැන් කාර්තු වලින් යන්නේ. අවුරුදු 2ක් පුරා කියන්නේ කාර්තු 8ක්. පුරා බැංකුවෙන් මට 1000 ගානේ ගන්න අන්න ඔහොම බැංකුවෙන් මට 1000 ගානේ ගන්න අද දින තැන්පත් කළ යුතු වටිනාකම අහන්නේ අන්න ඕක අහන්නේ මම ගන්නේ වාර්ෂිකයක් ආකාරයට සමාන කාල පරිච්ඡේදවලදී සමාන මුදලක් ගන්න. අද දින තැන්පත් කළ යුතු වටිනාකම අහන්නේ. මොකද්ද අද දින තැන්පත් කළ යුත්තේ මේ 1000 ගානේ මම ගන්නවා නම් 1000 ගානේ වැඩි කිරීම 8ද 8,000ද නැහැ. සම්පූර්ණයෙන්ම වැරදි. 8,000 නෙමි. ඇයි මම දැන් ඩිපොසිට් කරාම මට ඒකට පොලියකුත් හම්බෙනවා. ඉතින් 8,000ට වඩා අඩු වගේක් තමයි මම ඩිපොසිට් කරන්න ඕනේ මේ වගේ 1000 ඒවා 8ක් ගන්න නම්. මම ගෙදර ගිහිල්ලා බැංකුවේ දානවා වෙනුවට ගෙදර ගිහිල්ලා අල්මාරියේ දානවා නම් අන්න මම තැන්පත් කරනවා 8,000යි. මොකද අල්මාරිය දැම්මයි කියලා පොලියක් එකතු වෙන්නේ නැහැ. හැබැයි බැංකුවේ දැම්මම පොලියක් එකතු වෙන නිසා මම අද තැන්පත් කරලා යන්න ඕනේ 8,000ට වඩා අඩු වටිනාකමක්. එහෙනම් මම තැන්පත් කළ යුත්තේ කීයද? මේ පොලියත් එක්ක තමයි මේව 1000 මට හම්බෙන්නේ. අද දින තැන්පත් කළ යුත්තේ මේ ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකමට සමාන අගයක්. මේ වල ප්‍රසන්ට් වැලියු තැන්පත් කරාම හරි. ප්‍රසන්ට් වැලියු එක ගන්නකොට පොලිය අහක් වෙලයි එන්නේ. මේ වල ප්‍රසන්ට් වැලියු එක තැන්පත් කරාම හරි. එහෙනම් අපි ඒ ගාන කරන්න කලින් මෙන්න මේ වගන්තිය লীලා පටන් ගමු නම්බරේ දාලා ලියන්න.
අද දින තැන්පත් කළ යුත්තේ ඉදිරියේදී ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකමට සමාන අගයකි. වර්තමාන වටිනාකමට සමාන අගයකි. අර ගනු ලබන මුදල් වල වර්තමාන අගයට සමාන අගයක් තැන්පත් කරන්න ඕන. ඔන්න ඔය රූපය ඇඳ ගන්න දැන් මේක පෙන්වන්න පුතේ. අර තැන්පත් කරන මුදල ඕන නම් කොටුවක් දැම්මට කමක් නැහැ ප්‍රශ්නාර්ථ ලකුණු දාලා. right. කාර්තු. right. එහෙනම් මෙන්න මෙතන ප්‍රශ්නාර්ථ අද තැන්පත් කරන්න ඕනේ මේ විදියට ගන්න නම් මේ ගන්න මුදල් වල වර්තමාන වටිනාකමට සමානව. එහෙනම් මේ වල ප්‍රසන්ට් වැලියු එක හොයමු. බලන්න කාර්තුවකට පොලි අනුපාතය. කාර්තුවකට පොලි අනුපාතය බලන්න. ඔය 100ට 8 කියලා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. ඔක 4ෙන් බෙදන්න ඕන. 100ට 2යි. n සමානයි 8යි. හතයි දශම 3යි 2යි 5යි. ඔන්න ඕක ඩිපොසිට් කරාම හරි. පොලියත් එක්ක මට 1000 ගානේ ගන්න පුළුවන්. අද දින තැන්පත් කළ යුතු මුදල හත්දාස් 325යි. අද දින තැන්පත් කළ යුතු මුදල 7325යි. right. දැන් මේ ගාන මම හරව කරනවා. හරෝ මොන හරාද? හරෝ. මේ ගාන මම හරව කරනවා. හරෝ. කොහොමද? මම මෙහෙම කියනවා. අද දින මම 7325ක් තැන්පත් කරයි. සෑම කාර්තුවක් අවසානයේදී සමාන මුදලක් බැංකුවෙන් ආපසු ගැනීමට බලාපොරොත්තු වේ. අවුරුදු 2ක් පුරා. පොලි අනුපාතය වර්ෂයට 100ට 8 නම් එසේ ආපසු ගත හැකි මුදල කීය බැගින්ද? අන්න මම අහන්නේ අර 1000 ගැන. මොන මං අයිමත් අමුතුවෙන් කියනවා. සෑම 3 මාසකට වරක් පොලිය ගණනය කරනු ලබන පොලි අනුපාතයේ 8% වූ බැංකුවක
රුපියල් 7325ක් තැන්පත් කරනු ලැබේ. ඉදිරි සෑම කාර්තුවක් අවසානයේදී සමාන මුදලක් බැගින් අවුරුදු 2ක් පුරා ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වේ. එසේ ආපසු ගත හැකි මුදල කීයද? එසේ ආපසු ගත හැකි මුදල කීයද? right. කියව ගන්න ටියුට් එකේ 38 වෙනි ගාන. 38 වෙනි ගාන. ඒ ගාන තමයි. සෑම 3 මාසකට වරක් පොලිය ගණනය කිරීමේදී වාර්ෂික පොලිය අනුපාතිකයේ 8%ක් වේ. අද දින 7325ක් තැන්පත් කළ පුද්ගලයෙකු ඉදිරි සෑම කාර්තුවක් අවසානයේ වර්ෂ 2ක් පුරා සමාන මුදලක් බැගින් ආපසු ගැනීමට බලාපොරොත්තු වේ නම් ලබාගත හැකි කාර්තුමය වාරිකයක වටිනාකම කීයද? මෙන්න මේක අහන්න. අපි දන්න දේ මොකද්ද සිද්ධාන්තේ? අද දින තැන්පත් කරනු ලබන මුදල සමානයි ඉදිරියේදී ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන අගයට. අද දින තැන්පත් කරන්නේ මෙන්න මේ ගනු ලබන මුදල් වර්තමාන අගයට. ඒකට සමානයි. අපි මේ ඉදිරියේදී ගනු ලබන මුදල කීයද කියලා යපෙන් අහන්නේ. මෙන්න මේක. මේක අපි හිතමු රුපියල් X බැගින් කියලා. ඇයි වාර්ෂිකයක් නේ? වාර්ෂිකයක් කියපු ගමන්ම ඒ amount එක දීලා නැත්තම් ගාණ දීලා නැත්තම් ඔයාට පුළුවන් එතනට X කියලා දාගන්න ඕන වෙලාවක. මතක තියාගන්න. අපි එතනින් පටන් ගමු. ගාණ ලියන නම්බරේ දාලා මං කියන එක ඉදිරි සෑම කාර්තුවක් අවසානයේ ලියන්න. ඉදිරි සෑම කාර්තුවක් අවසානයේ වර්ෂ 2ක් පුරා රුපියල් X බැගින් ආපසු ගනු ලබන්නේ යයි සිතමු. ආපසු ගනු ලබන්නේ යයි සිතමු. දන්න දේ මොකද සිද්ධාන්තේ? මෙන්න මේ ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම අද දින තැන්පත් කරන 7325ට සමානයි. ඒක තමයි මෙතන මේගොල්ලෝ වර්තමාන අගය තමයි අද තැන්පත් කරන්න ඕනේ. අද තැන්පත් කරන මුදල දීලා තිනවා. ඒකට සමාන කරන්න එන. ඔතනම ලියන්න මං කියන එකත් ඔතනම ලියන්න මෙසේ ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම අද දින තැන්පත් කරනු ලබන රුපියල් 7325ට සමාන වේ.
සමාන වේ. හරි. හරි. එහෙනම් අඳින්න ඕක දැන්. අඳින්න ඕක දැන්. right. මේකේ වර්තමානාගේ හොයමු. මෙහාට අදින්න ඕනේ මෙහෙම present value කියලා මෙහෙම ලියන්න ඔය ඇති. ආන්නෝ. මේ ඩිපොසිට් කරපු එක කොටු කරගන්න වඩා හොඳයි. ගන්න. Cumulative present value at 8% නෙමී ඒක 4ෙන් බෙදුවම 2%. n සමානයි 8යි. 7.325යි. ඔන්න වර්තමාන අගය. ඔන්න වර්තමාන අගය. right. ඕක සමානයි අද දින තැන්පත් කරන මුදලට. ඒකත් අපිට දීලා තිනවා මේ ගානේ. 7325. එම නිසා 7.325 සමානයි මෙන්න මේකට. රුපියල් 1000යි. රුපියල් 1000යි. ලියන්න. සෑම කාර්තුවක් අවසානයේ රුපියල් 1000 බැගින් ආපසු ගත හැකිය. සෑම කාර්තුවක් අවසානයේ රුපියල් 1000 බැගින් ආපසු ගත හැකිය. right. දැන් මේ ගාන තව මම පෙරල කරන්නයි යන්නේ. හරෝ හරා හරව කරන්නයි යන්නේ. හරියෝ හරා හරියෝ හරා මම තැන්පත් කරන මුදල දෙනවා. මම මේ අවුරුදු දෙක පුරා ආපසු ගන්න මුදලක් දෙනවා. 1000 ගානේ. අවුරුදු දෙක පුරා මං අහන ඕගොල්ලන්ගෙන් වාර්ෂික පොලි අනුපාතය. වාර්ෂික නාම මාත්‍ර පොලි අනුපාතය. අන්න පොලි අනුපාතය අහනවා. මෙන්න මෙයාව අහනවා. right. දැන් කියවන 39 වෙනි ගාන. 39 වෙනි ගාන ඔක්කොම අය කියවන්න.
කියවන් කියවමු. කාර්තුමය වශයෙන් පොලිය ගණනය කරනු ලබන බැංකුවක පෙරේරා මහතා 7325ක් තැන්පත් කරනු ලැබේ. ඔහුට ඉදිරි වර්ෂ දෙක පුරා සෑම කාර්තුවක් අවසානයේදීම රුපියල් 1000 බැගින් ආපසු ලබාගත හැකි බව බැංකුව දැනුම් දී ඇත. බැංකුව ගෙවන වාර්ෂික නාම මාත්‍ර පොලි අනුපාතය කීයද? නාම මාත්‍ර පොලි අනුපාතිකයේ කිව්වේ මෙහි විදියට කාර්තුමය වශයෙන් පොලිය ගණනය කිරීමේදී කාර්තුමය වශයෙන් පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතය වර්ෂයට කීප වතාවක් පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතය අපි එහෙමයි කතා කරන්නේ. වර්ෂයට කීප වතාවක් පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතය. right. රුපියල් 1000 ගානේ. දන්න දේ මොකද්ද? දන්න දේ තමයි රුපියල් 1000 බැගින් ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම අද දින තැන්පත් කරන 7325ට සමාන වේ. මේ තැන්පත් කරන මුදල් වල percent value හෙවොත් මේකට සමානයි. ඒක ලියලා පටන් ගමු නම්බරේ දාන්න ලියන්න. ලියන්න. රුපියල් 1000 බැගින් සෑම කාර්තුවක් අවසානයේදී ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම කමා අද දින තැන්පත් කරනු ලබන 7325ට සමාන වේ. ඕක අඳින්න. ඕක අඳින්න. අපි හොයමු දර 1000 බැගින් ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම. ඕක ඇන්දද? right. මෙන්න මේකේ වර්තමාන අගය ගණනය කරමු. අඳින්න ওই විදියට. cumulative present value at දන්නේ අන්න කාර්තුමය පොලි අනුපාතය දන්නේ n සමානයි 8යි. අන්න මට වගුවෙන් බලන්න බෑ. n ගේ අගය 8යි. n ගේ අගය මේ 8 කෙලින්. නමුත් percentage එක දන්නේ නැති නිසා කොයි අගේද ගන්න කියලා දන්නේ නැහැ. percentage එක දන්නේ නැහැ. මේ n ගේ අගය විතරයි මම දන්නේ. මේ n මේ දැම්මේ. n ගේ 8 කෙලින් බලන්න. එහෙනම් මෙතන අගය හොයන්න බැරි නිසා මෙතනින් මේ වගුවෙන් උකහා ගත්ත අගය මොකහද?
උකහා ගත්ත අගය මම හිතනවා මොන හරි අකුරක් දාමු P කියලා. ආන්න ඔහොම දාන්න. වගුවෙන් මොකහා ගත්ත අගයද? උකහා ගත්ත අගය. P කියලා දාමු. right. දැන් බලමු අපි මෙන්න වර්තමාන අගය හෙව්වා. 1000 p 1000 p ඕක සමානයි අර 7325ට. යටින් ලියන්න මෙහෙම. මොකද දැන් තැම්පත් කරන මුදලත් අපි දන්නවා. හතයි දශම 3යි 2යි 5යි. ඔය ආවේ උත්තරේ නෙමෙයි අර P කියලා ගත්තේ මොකද්ද? P ගේ උත්තරේ ආවේ. අර වගුවෙන් උකහා ගත්ත අගය ආවේ. වගුවෙන් උකහා ගත්ත අගය. එන්න වගුවට. වගුව පෙරලා ගන්න. මෙන්න මේ n ගේ 8 කෙලින් බලන්න 7.32 කොහෙද තියෙන්නේ කියලා. බලලා උඩ බලන්න. percentage එක දැන් බලන්න උඩ 46 වන පිටුවේ බලන්න ටියුට් පොත බලන්න ඕන. අන්න තියෙනවා 7.32 හරියටම. අපිට විභාගයේ ගණන් වල හරියට මෙන්න එකක් නැහැ. ආසන්න එක බලන්න වැඩි හෝ අඩු කමන්නේ. මෙතන ගානට ඉන්නවා 7.32 මෙතන උඩ බලන්න 2 100ට 2යි. නාම මාත්‍ර කාර්තුමය පොලි අනුපාතයේ සිට 2යි. වර්ෂයට කීප වතාවක් පොලිය ගණනය කිරීමේදී කියන එක තමයි නාම මාත්‍ර කියන වචනේ ආවේ. ලියන්න යටින් මේක විතරක් දාන්න ලියන්න මෙයාට විතරක් දාන්න ලියන්න. වගුවට අනුව n සමාන 8 දී 7.32.5ක් ලැබෙනුයේ. හතයි දශම 3.25ක් ලැබෙනුයේ 100ට 2 දී. යටින් අයිමත් වාමෙන් පටන් ගන්න එම නිසා නාම මාත්‍ර කාර්තුමය පොලි අනුපාතය නාම මාත්‍ර කාර්තුමේ පොලි අනුපාතය 100ට 2කි. යටින් නාම මාත්‍ර වාර්ෂික පොලි අනුපාතය නාම මාත්‍ර වාර්ෂික පොලි අනුපාතය කීයද? 100ට 2 වැඩි කිරීම 4 100ට 8යි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ රෝම ඉලක්කම් 1 1. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ රෝම ඉලක්කම් 1 1. right. then දැන් අපි ගමු ඔතන තව අහනවා ප්‍රශ්නයක්. වාර්ෂික සඵල පොලි අනුපාතය කීයද කියලා. අපි වෙනම පාඩමක් කතා කරා ඒකට. දැන් අපි දන්නවා කාර්තුමය වශයෙන් පොලිය ගණනය කිරීමේදී ඒ කියන්නේ අවුරුද්දට 4 වතාවක් පොලිය ගණනය කිරීමේදී වාර්ෂික පොලි අනුපාතය 100ට 8යි කියලා.
අපෙන් ආන්නේ සපල පොලි අනුපාතය. අන්න ඔය කොටු කරලා දින ටික ලියා ගන්න රෝමි ලක්කන් දෙක දාලා. වාර්ෂික සපල පොලි අනුපාතය අපෙන් අහන්න. right. හරි. ඉතින් සපල පොලි අනුපාතය අපි හොයමුකෝ මේ සූත්‍රයෙන්. මම මෙතන කරන්නම්. I සමානයි 1 ධන R බෙදීම F වරක් F ඍණ 1. මේවා කලින් කරපු පාඩම්. හදාගන්න. මේ හතරේ බලය අරගෙන එකක් අඩු කරන්න. බිංදුව දශම 8.24 8.24 සපල පොලි අනුපාතය. බැංකුව වර්ෂයට එක් වතාවක් පමණක් පොලිය ගණනය කරන්නේ නම් ගෙවන පොලි අනුපාතය 8.24. ඔන්න පොලි අනුපාතය හෙව්වා. යමු. තව මේ ගාන අපි පෙරල බලමු. දැන් මම පොලි අනුපාතය දෙනවා. මං අහනවා කාර්තු කීයක් ආපසු ගන්න පුළුවන්ද 1000 ගානේ කියලා. 1000ක් දෙනවා. කාර්තු 4ක්ද 5ක්ද 6ක්ද 7ක්ද 8ක්ද වාරික කීයක් ගන්න පුළුවන්ද? මම දැන් 7325ක් තැන්පත් කරාම right. කියවන 40 වෙනි ගාන. වෙනි ගාන. මොකද කියන්නේ? 40 වෙනි ගාන කියවන්න ඔක්කොම අය. සෑම 3 මාසයකට වරක් පොලිය ගණනය කරනු ලබන බැංකුවක කුලසූරිය මහතා කුලසූරිය මහතා 3735ක් තැන්පත් කර සෑම කාර්තුවක් අවසානයේ රුපියල් 1000 බැගින් ගිණුමේ ශේෂය අවසන් වනතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වේ. බැංකුව විසින් වාර්ෂිකව සිට 8ක නාම මාත්‍ර පොලියක් ගෙවනු ලබයි නම් මෙම ප්‍රතිලාභය කුලසූරිය මහතාට කොපමණ කාලයක් කොපමණ කාර්තු ගණනක් ලබා ගත හැකිද? තනියම තව එක සැරයක් කියවන්න. තනියම තව එක සැරයක් කියවන්න. කියවන්න බලන්න තනියම.
රයිට්. ලියන්න මෙහෙම අර වගන්තියේ ලියලම පටන් ගමු. ලියන්න මොකද ඔහොම ඩිපොසිට් කරලා මුදලක් ආපසු ගන්නවනම් මොකද කතන්දරේ? ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම අද දින තැන්පත් කරන මුදලට සමාන වේ. ඒක ඔළුවේ වැද්දේ නැත්නම් මේ වගේ ගාණන් එකක් හදන්න බෑ. මතක තියාගන්න. බොරුව කරන්නේ ඔය. ලියන්න මම කියන එක ලියන්න. ඉදිරි සෑම කාර්තුවක් අවසානයේ රුපියල් 1000 බැගින් රුපියල් 1000 බැගින් ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන වටිනාකම අද දින ගනු ලබන අද දින තැන්පත් කරනු ලබන රුපියල් 7325ට සමාන වේ. රුපියල් 7325ට සමාන වේ. දැන් අඳින්නයිමත්. දාහ ගානේ ගන්නෝ. right. මේකේ වර්තමානාගේ හොය. මේ එන්ව මෙයාව දන්නේ අන්න 8 දැම්මම විනාසයි. ඒකයි අද හොයන්නේ. එතනට එන් කියලා දාගන්න. right. මෙයාගේ වර්තමානාගේ හොයමු. දාහ වැඩි කිරීම cumulative present value at 2%. ඇයි 8% කිව්වේ වාර්ෂිකනේ? ඒක 4න් බෙදලා තමයි දාන්නේ. අන්න n සමානයි දන්නේ. අද percentage එක දන්නවා. n දන්නේ නැහැ. percentage එක දන්නව n දන්නේ නැහැ. එහෙනම් අපි මෙතන 2%යි කියලා අපි දන්නවා. මේ 2% කෙලින් තමයි ගන්න ඕනේ. හැබැයි n කියාගේ අපි දන්නේ නැති නිසා කීයද කියලා අපිට හොයන්න දන්නේ නැහැ. මෙතනට උකහා ගන්න දන්නේ නැහැ වගුවෙන්. උකහා ගත්තාගේ p කියලා ගමු. 1000යි p. එතනත් එහෙමයි. 1000යි p. right. දැන් අපි මේක සමානයි 7325ට. පීව හොයමු. පීව හොයමු. දාහෙන් බෙදන්න. ඔන්න පී කියාගේ පී කියන්නේ උත්තරේ නෙමෙයි. පී කියන්නේ උත්තරේ නෙමෙයි. පී කියන්නේ අර වගුවෙන් උකහා ගත්තාගය. පී කියන්නේ දැන් වගුවට එන්න. දැන් වගුවට එන්න. වගේ බලන්න 100ට 2 කෙලින්
7.3.2.5 කොහෙද ඉන්නේ? ඉන්නවද? එයාට ළඟ එක්කනේ බලන්න නැත්තම්. ඉන්නවා ගාන්ට මේ ගානේ නම්. ඒ ගමම්ම බලන්න එන් ගියාගේ මේ පැත්තට හැරිලා. එන් 8යි. වගුවට අනුව 102දී n සමාන 8 වේ. ඒ ඇති. මේ වගන්ති මුකුත් ලියන්න ඕනේ නැහැ. මම මේ ලියන්නේ පොඩ්ඩක් මතක් වෙන්න. මොකද විභාගෙදි ටක් ගාලා බලන්න ඕන. right. ලියන්න යටින් රුපියල් 1000 බැගින් කාර්තු 8ක් පුරා ආපසු ලබාගත හැක. රුපියල් 1000 බැගින් කාර්තු 8ක් පුරා ආපසු ලබාගත හැක. right. හරව කරා. හරෝ හරා. ලස්සන ගානක් තියෙනවා 41 වෙනි ගාන. 41 වෙනි ගාන ඔයගොල්ලෝ තනියම කරන්න ඕන. මම විනාඩි 4ක් දෙනවා. කියවන 41 වෙනි ගාන. බැංකුවක් මගින් හඳුන්වා දෙන ලද නිෂ්පාදනයක ඔබ විසින් අද එනම් වර්ෂ බිඳුවේදී රුපියල් 50000ක් තැන්පත් කරනු ලබන අතර 10 වන වර්ෂයේ අවසානයේ සිට ඔබට වාර්ෂිකව 10000 බැගින් ලැබෙනු ඇත. වර්ෂයේ 5ක බැගින් පොලි අනුපාතයක් අන්තර්ගතව ඇතනම් 10 වන වර්ෂයේ අවසානයේ සිට ආරම්භ කර රුපියල් 10000 බැගින් වූ වාර්ෂිකව ගෙවීම් කොපමණ ප්‍රමාණයක් ගෙවිය හැකි වේද? right. ඔබට 10000 ගානේ අවුරුද්දට කොච්චර අවුරුදු ගාණක් ලැබෙන්න පුළුවන්ද? ලබාගත හැකිද? 10000 ගානේ. තව එකපාරක් කියව ගන්න. 41 වෙනි ගාන හොඳ ගාණක්. ওই විභාගයට ආපු ගාණක්ෝ. right. මම දෙනවා විනාඩි 3ක් ටක් ගාලා තනියම හදන්න බලන්න. රුපියල් 10000 ගානේ කොච්චර කාලයක් ගන්න පුළුවන්ද අපිට? කටුවට කොලේක හරි කරන් තනියම.
තනියම කරන්නකෝ බලන්න ටක් ගාලා. විනාඩි 5ක් දෙන්න. හරි 41 වෙනි ගාන එහෙනම් ඊගාව සෙෂන් එකේදී කරමු. ඒක කරගෙන එන්න ඉවර බැරි වෙච්ච අය ඊගාවට අනිත් සෙෂන් එකේ. right okay.